හොඳයි. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද දවසේ නියමිත පාඩම 9 ශ්‍රේණියට අදාළ ගණිත පාඩම. අපි ගිය සතියේත් කතා කරා පාඩම ආරම්භයක් විදියට ගණිතයේ තියෙන අවශ්‍යතාවය ගැන කතා කරා. ගණිතයේ තියෙන වටිනාකම කතා කරා. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් ඉදිරියට පාඩම අරගෙන යන්න. හොඳයි. පළවෙනි පාඩම මතක ඇති සංඛ්‍යා රටා. එන සංඛ්‍යා රටා පිළිබඳව අපි තවදුරටත් ඉගෙන ගනිමු. හොඳයි. සර් ඔව් පුතේ. අභ්‍යාස බලන්න. ඔව් අභ්‍යාස බලනවා. අපි දැන් පුතා ලියපු එක මට ෆොටෝ එකක් විදියට එවන්න. එතකොට අපිට පුළුවන් අඩුපාඩු හදාගන්න. ඒකම මතක් කරගෙන යනවා පහුගිය කොටසට ආරම්භයක් විදිහට අපි පටන් ගත්ත ටිකේ නැවත මතක් කරලා ඊළඟට අපිට අද දවසේ ලියන්න ඕනේ කොටස මම මතක් කරගෙන පෙන්නන්නම් ඈ. ඊට පස්සේ අපි ඒක ලියාගෙන යන් අභ්‍යාසයත් ඔයගොල්ලෝ මට ෆොටෝ එකක් විදිහට හරි. මේ පාඩමට අදාළ නිපුණතාවය සංඛ්‍යාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සඳහා තීරණ ගනී කියන නිපුණතාවය බලාපොරොත්තු වුණේ. ඒ වගේම නිපුණතා මට්ටමක් විදියට සංඛ්‍යා රටාවක පද අතර සම්බන්ධතාව දකිමින් ඒ සාධාරණ පදය ගොඩනගනවා කියන එක තමයි අපේ නිපුණතා මට්ටම උනේ. හොඳයි අපි මේක ලියලා තියෙනවා. ඒ නිසා මම ඉදිරියට යනවා පාඩමේ. ඒ වගේම පාඩමට අදාළ පාරිභාෂික වචන මාලාවක් අපි හැම පාඩමකම කතා කරනවා. මේ තියෙන පාඩමට අදාළ වචන ටික. පළවෙනි වචනේ සංඛ්‍යා අනුක්‍රම ඉංග්‍රීසි වචනේ ලබා දෙනවා. ඒ ඉංග්‍රීසි වචනේ ලබා දෙන්නේ අදට විතරක් නෙමෙයි අනාගත ජීවිතේ ප්‍රයෝජනවත් වෙයි ඔබට. ලියා ගන්න. ඔව් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා පුතාලා ලියා ගන්න. සංඛ්‍යා අනුක්‍රම තමයි මේ පාඩමේ පළවෙනි වචනේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා number sequence කියලා. number sequence. ඊට පස්සේ n වන පදය අපි කියනවා n term කියලා. ඉන්න පුතාට බෝඩ් එක පේනවා ඒ විදිහට බලලා ලියන්න. පළවන පදයට අපි කියනවා first term කියලා. සර් මාතෘකාව කියන්නකෝ. ඔව් මාතෘකාව අපි කලින් කතා කරා සංඛ්‍යා රටා කියලා. සංඛ්‍යා රටා කියලා ලියන්න. ඊට පස්සේ ඒකට අදාළ නිපුණතාවයේ ගිය සතිය අපි කිව්වා. දැන් කියන්නේ මම මේ පාඩමට අදාළ වචන කීපය අනුමාතෘකාවක් විදිහට පාරිභාෂික වචන මාලාව. එහෙම කියලා ලියලා පළවෙනි වචනය සංඛ්‍යා අනුක්‍රම number sequence n වන පදය n term පළවන පදය first term පද අතර වෙනස difference of terms සාධාරණ පදයට අපි කියනවා general term කියලා. මෙන්න මේ වචන පහ ඉක්මනින් ලියා ගන්න. පළවෙනි වචනේ සංඛ්‍යා අනුක්‍රම n වන පදයට කියනවා n term කියලා. පළවෙනි පදයට අපි කියනවා first term කියලා. පද අතර වෙනස difference of terms සාධාරණ පදය general term. හරි මේ සංඛ්‍යා රටා කියන පාඩම මේ 9 පන්තියට ආපුවාම කතා කරපු පාඩමක්ම නෙමෙයි. මේක 8 පන්තියත් අපි කතා කරලා තියෙනවා. සාධාරණ පදය එහෙම නැත්නම් පොදු පදය කියන එක අපි වගු ආශ්‍රයෙන් හදලා තියෙනවා. මතක නම් 8 පන්තියේ ඉන්නකොට ඉගෙනගත්ත කාරණා ටික මම හිතන්නේ පළවෙනි වාරේ පළවෙනි පාඩම විදියට සංඛ්‍යා රටා පිළිබඳව 8 පන්තියේදී අපි ඉගෙන ගත්තේ. ඒ වගේම පාඩමක් තමයි 9 පන්තියට ඇවිල්ලා අද අපි ඉගෙන ගන්න.
සංඛ්‍යා අනුක්‍රම number sequence n වෙන පදය nth term පළවෙනි පදයට අපි කියනවා first term පද අතර වෙනස difference of terms සාධාරණ පදය general term මෙන්න මේ විදිහට අපිට වචන ටික දැනගෙන කටයුතු කරන්න පුළුවන් लीला इवरद प्रविष्क लिवद ඔව් සර් අපි නම් ඊළඟ කොටසට යන් හරි බලන්නකො මේ දිහා සර් ලියා ගන්න. ඔව් අනුමාතුකාව විදිහට කියන්න සංඛ්‍යා රටාවක් හඳුනා ගැනීම සංඛ්‍යා රටාවක් හඳුනා ගැනීම සංඛ්‍යා රටාවක් හඳුනා ගැනීම ඒකේ පළවෙනි උදාහරණය විදිහට තියෙනවා 1 2 3 ආදී වශයෙන් මේ සංඛ්‍යා අනුක්‍රමයක් අපි ඒකට කියනවා සංඛ්‍යා අනුක්‍රමයක් කියලා. මේ විදිහට තිත් තියලා අපි ඉදිරියට සංඛ්‍යා ටිකක් අපි පෙන්නුවොත් යම් රටාවකට අනුව අපි ඒකට කියනවා සංඛ්‍යා අනුක්‍රමයක් කියලා. එතකොට 1 2 3 ආදී වශයෙන් ලිව්වාම ඊළඟ පද දෙක අපි දන්නවා 4 5. ඔව් 4 5 උත්තරෙත් අපිට දීලා තිනවා 4 5. ඒ කොහොමද ඒක ආවේ? එකට එකක් එකතු වෙලා දෙක හැදිලා තියෙනවා. දෙකට එකක් එකතු වෙලා තුන හැදිලා තියෙනවා. පේනවනේ? ඔන්න ඔය විදිහට තමයි මේ සංඛ්‍යා රටා හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. දැන් මෙතන මම මේ කළු බෝලකින් රතු පාට බෝලෙන් පෙන්නන්නේ එකේ ඉඳලා එකක් එකතු වෙලා දෙක හැදිලා තිනවා දෙකේ ඉඳලා එකක් එකතු වෙලා තුන හැදිලා තියෙනවා. ඒ නිසා ඊළඟ පදයට තුනට එකක් එකතු කරපුවාම 4යි හතරට එකක් එකතු කරපුවාම 5යි. පැහැදිලිනේ? දෙවෙනි උදාහරණය අපි බලමු 2 4 6. එහෙනම් දෙකට කීයක් එකතු වෙලාද 4 හැදිලා තියෙන්නේ? දෙකට අපි දන්නවා තව දෙකේ ඉලක්කමක් එකතු වෙලා 4 හැදිලා තියෙනවා. 4ට දෙකක් එකතු වෙලා 6 හැදිලා තියෙනවා. එහෙනම් ඊළඟ පද දෙක වෙන්නේ 6ට දෙකක් එකතු වෙලා 8 හැදිලා තියෙනවා. 8ට දෙකක් එකතු වෙලා 10 හැදිලා තියෙනවා. ඒ නිසා ස්ථානට එන ඉලක්කම් දෙක තමයි 8 සහ 10. බලන්න ඊළඟ එක. 1 2 4 වෙලා තියෙන්නේ. දැන් අපි කලින් හිතපු විදිහට හිතුවොත් එකේ ඉඳලා එකක් එකතු වෙලා දෙක ඇවිල්ලා තියෙනවා. දෙකේ ඉඳලා තව දෙකක් එකතු වෙලා තමයි 4 හැදිලා තියෙන්නේ. හැබැයි එතන යම් වෙනසක් තියෙනවා කියන එක පේන්න ඕනේ. දැන් පළවෙනි ඉලක්කම් දෙක අතර වෙනස 1යි. 2 සහ 3 ඉලක්කම් දෙක අතර වෙනස 2යි කියන එක පැහැදිලි. දැන් කලින් වගේ හැම එකෙම සමාන නැහැ. එහෙනම් මේ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? එක කියන එක දෙකෙන් වැඩි වෙලා දෙක හැදෙන්න පුළුවන්. එක් වරක් දෙක දෙකයි. දෙවරක් දෙක හතරයි. එහෙනම් ඊළඟ එක හැදෙන්න ඕනේ කොහොමද? හතර වරක් දැන් මේ මෙතන ಗುಣ වෙච්ච මේ දෙකෙන් ಗುಣ වෙලා තියෙන්නේ. එක ಗುಣ කරා දෙකෙන් එක් වරක් දෙක දෙකයි. දෙවරක් දෙක හතරයි. හතර වරක් දෙක කීයද එතකොට? 8යි. 8යි. ඊට පස්සේ 8ත් අපි දෙකෙන් වැඩි කරපුවාම 8 වරක් දෙක 16යි. 16යි. අන්න එහෙම අපිට ලියන්න පුළුවන්. දැන් බලන්නකො මේ හතරවෙනි එක 15 ඉඳලා 12 වෙලා තියෙනවා. එහෙනම් සංඛ්‍යාව අඩුවීමක් තියෙනවා. ඒක මොකද වෙලා තියෙන්නේ? දැන් කලින් නම් එකතු වුණා. දැන් මොකද වෙන්න ඕනේ නම්? සංඛ්‍යාව අඩු වෙන්න ඕනේ. ඒ නිසා 15න් කීයක් අඩු වුණොත්ද 12 වෙන්නේ? 3ක්
තුනක් අඩු වුණාම අන්න හරි. ඒ නිසා 12නුත් 3ක් අඩු වුණාම 9 වෙනවා. 9න් 3ක් අඩු වුණාම කීයද වෙන්නේ? 6 6. 6න් 3ක් අඩු වුණාම 3යි 3යි. right. පස්වෙනි එක බලන්න. ඒකත් තව ටිකක් වෙනස් එකක්. 1 තියෙනවා 4 තියෙනවා 9 තියෙනවා. මේ සංඛ්‍යා 3 දිහා බලපුවාම මට යමක් මතක් වෙනවා. 8 පන්ති අපි ඉගෙන ගත්ත මේ වගේ රටාවක්. බලන්නකො එක හැදිලා තියෙන්නේ එක වැඩි කිරීම එකෙන්. මේ එක හැදිලා තියෙන්නේ කොහොමද? එක් වරක් එක එකයි. 4 හැදිලා තියෙන්නේ කොහොමද? දෙවරක් දෙක 4යි. 9 හැදිලා තියෙන්නේ කොහොමද? 3 වරක් 3 9යි. පේනවනේ පළවෙනි පදේ එකෙන් වැඩි වෙලා තියෙන්නේ. එක් වරක් එක එකයි. දෙවන පදේ වැඩි වෙලා තියෙන්නේ දෙවරක් දෙක 4යි. තුන්වෙනි එක හැදිලා තියෙන්නේ 3 වරක් දෙවරක් 9යි. එහෙනම් හතරවෙනි එක හැදෙන්න ඕනේ කීයද? 4 වරක් 4 කී දෙන්න ඕනේ? 4 වරක් 4 4 වරක් 4 4 වරක් 4 6 4 වරක් 4 16යි 16යි. අන්න හරි. ඊට පස්සේ දැන් මේක එන්න ඕනේ 5 වරක් 5. 5 වරක් 5 කීයද? 12 5 වරක් 5 12 නෙමෙයි. 5 වරක් 5 25යි. 25. දැන් නිවාඩු කාලේ කළ යුතු ප්‍රධාන වැඩක් තියෙනවා. හරිද? ගුණන වගුව හොඳට පාඩම් කරගන්න ඕනේ. එහෙම වුණාම ඔයාට පන්ති කාමරයට ආවහම පහසුවෙන් මේ ගණන් ටික හදා ගන්න පුළුවන්. ගුණන වගුව අපිට අත්‍යවශ්‍යම වෙනවා. ගුණන වගුව මතක් ලේසියෙන් පාඩම් කරන ක්‍රමත් අපි කලින් කියලා තියලා තියෙනවා. හරිද? ඒ නිසා ගෙදර ඉන්නකොට හැමදාම ගුණන වගුව පාඩම් කරන්න. මේක පාඩම් කරගත්තොත් ඔයාට ගණන් හරි ලේසි වෙයි. හරිද? ඒ නිසා උවමනාවෙන් කැපවීමෙන් අපි වැඩ ටික කරමු. right. ඊළඟට යන් දැන් මේ ටික ලියලා ඉවරයි නේද? ඔව් right. ඊළඟට යන් අපි ඊළඟ පිටුවට. හරි. මෙන්න මේ වගුව ලියා ගන්නකො ඉක්මනට. මේක ලියාගෙන ඉස්තම් පුරවන්නකො ගෙදරදී. පළවෙනි එක තියෙන සංඛ්‍යා රටාව 25 මේ වගුව පස්සේ ඇඳගන්න. ඉලක්කම් ටික ලියා ගන්නකො. 25 26 27. එහෙනම් ඊළඟ පද දෙක මොකක්ද කියලා අහන්න. දෙවෙනි එක 7 9 11 ඊළඟ පද දෙක. 5 15 45 ඊළඟ පද දෙක. 1 8 27 ඊළඟ පද දෙක. 3 1 ඍණ 1 ඊළඟ පද දෙක ලියන්නයි තියෙන්නේ. පැහැදිලිනේ? ඒ නිසා මේක වගුව පස්සේ ඇඳගන්න ඉලක්කම් ටික ලියලා හිස්තැන් තියාගන්න ඉක්මනින්. දැන් අර අපි කලින් කරපු උදාහරණ වලට අනුව දැන් අපිට සංඛ්‍යා රටාවක් ගොඩනැගෙන විදිය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අර ලියලා ඉවරයිද? ප්‍රවිෂ්ක ලියලා ඉවරද? ඔව් සර්. වගුව ලස්සනට හදාගන්න පොත ලස්සනට තියාගන්න ඕනේ. පොත ලස්සනට තිබිච්ච තරමට අකුරු ලස්සනට ලියපු තරමට මේවා පාට කරලා ලස්සනට තියපු තරමට අපිට ගණිතය පිළිබඳ ආසාවක් ඇති වෙනවා. මේ ආසාව ඇති වුණාම ගණන් ලේසි වෙනවා. හරිද? ඒ නිසා ඒ සඳහා වැඩ කරන්න. ඊළඟ අනුමාත්‍රිකාව පොදු අන්තරය. පොදු අන්තරය. සර් ඔව්. අර වගුව අන්තිම එක කියන්නකෝ. මේ තියෙන්නේ 3 1 ඍණ 1 3 1 ඍණ 1
3 1 ඍණ 1. හරි. ඊළඟට පොදු අන්තරය. පොදු අන්තරය. ඕක ලියන්න ඕනේ සර්. ඔව් පොදු අන්තරය කියලා ලියලා උදාහරණයක් දීලා තියෙනවා මෙහෙම. 2 4 6 8 10. තිත් තුනක් තියලා අනුක්‍රමය මේ විදිහට ගොඩනැගෙන අනුක්‍රමයක් දීලා තියෙනවා. පොදු අන්තරය කියන්නේ මොකක්ද කියන එකයි කියන්නේ. බලන්නකො පොදු අන්තරය කියන්නේ මොකක්ද කියලා. මේ 2 ඉඳලා 4ට යනකොට වෙනස මම කියවනේ 2 ඉඳලා 4ට යනකොට දෙකක වෙනසක් තියෙනවා නේද? 2ට 2ක් එකතු වෙලා 4 හැදිලා තියෙනවා. 4ට 2ක් එකතු වෙලා 6 හැදිලා තියෙනවා. මේ විදිහටම ලියා ගන්න. 6ට 2ක් එකතු වෙලා 8 හැදිලා තියෙනවා. 8ට 2ක් එකතු වෙලා 10 හැදිලා තියෙනවා. ඒ නිසා මේ බලන්නකො හැම තැනම එකතු වෙලා තියෙන ධන 2 ධන 2 ධන 2. එකතු කිරීම 2. නේද? සෑම අවස්ථාවකදීම 2 වෙලා තියෙන. ඒ නිසා මේ අනුයාත පද වචනේ මතක තියාගන්න. අනුයාත පද අතර වෙනස හැමතිස්සෙම සමාන වෙලා තියෙනවා. මොකද්ද මං කිව්වේ? අනුයාත පද. ඒ කියන්නේ 1යි 2යි වෙන්න පුළුවන්, 2යි 3යි වෙන්න පුළුවන්, 3යි 4යි වෙන්න පුළුවන්. මේ සංඛ්‍යා පේලියේ පළවෙනි පදයයි දෙවෙනි පදයයි අතර වෙනස 2යි. දෙවෙනි පදයයි තුන්වෙනි පදයයි අතර වෙනස 2යි. තුන්වෙනි පදයයි හතරවෙනි පදයයි අතර වෙනස 2යි. හතරවෙනි පදයයි පස්වෙනි පදයයි අතර වෙනස 2යි. ඒ නිසා සෑම අවස්ථාවකදීම අන්තරය 2ක් වෙලා තියෙනවා. පැහැදිලිද? ඒ නිසා මේ අන්තරය 2 වුණාම අපි කියනවා පොදු අන්තරයක් කියලා. අන්තරය පොදුයි. පැහැදිලිද කියන එක? ඒ නිසා සෑම වෙලාවකදී මේ විදිය අන්තරය සමාන වෙච්ච අවස්ථාවට අපි කියනවා පොදු අන්තරය කියලා. ඒ නිසා පොදු අන්තරය හොයන සූත්‍රය තමයි මේ තියෙන්නේ. මේක මේ විදියට ලියා ගන්න. පොදු අන්තරය සමානයි. පළමු පදයේ හැර ඕනෑම පදයක් අඩු කරන්න ඕනේ ඊට පෙර පදයෙන්. ඒ කියන්නේ සරලව කිව්වොත් පසු පදයෙන් පෙර පදය අඩු කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ මේ ප්‍රවිෂ්ක? පොදු අන්තරයේ පසු පදයෙන් පෙර පදේ අඩු කරන්න ඕනේ. අන්න හරි. පසු පදයෙන් පෙර පදය අඩු කරන්න ඕනේ. එහෙම ලැබුණාම අපිට හම්බෙනවා පොදු අන්තරය. ලියලා ඉවර නම් කියන්න. හරි ඊළඟ කොටසට යන්න අපි. ලියලා ඉවරයිද? ඔව්. ඔව් සර්. හරි. එහෙනම් ඔන්න එක උදාහරණයක්. පළවෙනි උදාහරණය කියලා ලියන්න. පළවෙනි උදාහරණය 5 8 11. 5 8 11. 5 8 11 කියන සංඛ්‍යා අනුක්‍රමයේ පළවන අනුයාත පද යුගලය වෙන්නේ 5යි 8යි. හරිද? අනුයාත පද අතර අන්තරය 8න් 5ක්. පසුපදයේ 8යි ලියා ගන්නවද? ඔව් ඔව්. පසුපදයේ 8යි පෙරපදයේ 5යි 8න් 5ක් අඩු කරපුවාම උත්තරේ 3යි. දෙවන අනුයාත පද යුගල අතර යුගලය වෙන්නේ 8යි 11යි. අනුයාත පද අතර අන්තරය ගත්තාම අපිට එනවා 11 අඩු කිරීම 8 නැවත සැරයක් 3යි. යටින් මේක ලියන්න ඕගොල්ලෝ මම මේක ලියලා නැහැ. ඕගොල්ලෝ ලියන්න පොදු අන්තරය සමානයි. මේ අවස්ථා දෙකේදීම ආවේ මොකද්ද? 3 නේද? ඒ නිසා පොදු අන්තරය සමානයි 3යි කියලා ලියන්න. මං කියප එක තේරුණාද? මේක යටින් ලියන්න ඕනේ ඔය ටික ලියාගෙන පොදු අන්තරය සමානයි 3යි කියලා. මේ අවස්ථා දෙකේදීම අපිට 3 ඉලක්කම ආවේ නේද? ඒ නිසා අපි
තියෙනවා පොදු අන්තරය සමානයි 3යි කියලා. ලස්සන්ට ඉක්මනට ලියන්න. සර් මොකක්ද ලියන්න ඕනේ? හරි. අපි යන් දෙවෙනි උදාහරණයට. ඔන්න තවත් උදාහරණයක් තියෙනවා 2 8 32. 2 8 32. දැන් මේ අවස්ථාවේදී පොදු අන්තරයක් ගැන කතා කරන්න බෑ අපිට පේනවනේ. පළවන අනුයාත පද යුගල අතර යුගලය වෙන්නේ 2යි 8යි. අනුයාත පද අතර අන්තරය වෙනවා 8න් 2ක් අඩු කරපුවාම 6යි. දෙවන අනුයාත පද යුගලය වෙන්නේ මෙවන් දෙවන අනුයාත පද යුගලය වෙන්නේ 8යි 32යි. 8යි 32යි දෙවෙනි එකයි තුන්වෙනි එකයි වෙන්නේ. එතකොට 32න් 8ක් අඩු කරපුවාම 24යි. එතකොට පද අතර අන්තරයක් අපිට හොයාගත්තට පොදු අන්තරයක් වෙලා නැහැ කියන එක පැහැදිලි නේද? කලින් එකේදී පොදු අන්තරයක් වුණා. නමුත් මෙතනදී පොදු අන්තරයක් වෙන්නේ නැහැ. මොකද මේතන පළවෙනි අවස්ථාවේ අන්තරය 6යි, දෙවෙනි අවස්ථාවේදී අන්තරය 24යි. ඒ නිසා අපිට පොදු අන්තරයක් ගැන කතා කරන්න බෑ ඒ නිසා. දෙවෙනි උදාහරණය 2 8 32 2 8 32 මේ දීලා තියෙන අනුක්‍රමයක් දීලා තියෙනවා. පළවන අනුයාත පද යුගල අතර වෙනස අපි දන්නවා පසුපදයෙන් පෙර පදේ අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 8න් 2ක් අඩු කරපුවාම 6යි. දෙවන සහ තුන්වන පද අතර අන්තරය ගත්තොත් එහෙම 32කින් 8ක් අඩු කරන්න ඕනේ. එතකොට 24යි. දැන් කලින් අවස්ථාවේදී ආවේ 6යි. දෙවෙනි අවස්ථාවේදී ආවේ 24යි. ඒ නිසා ඒවා අසමානයි. අපිට එහෙනම් පොදු අන්තරයක් ගැන මෙතනදී ලියන්න බෑ. නමුත් පද අතර අන්තරය අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලිනේ? අපි යන්න තුන්වෙනි එකට. හා. හරි තුන්වෙනි අවස්ථාව බලන්නකෝ. 25 20 15. 25 20 15. 25 20 15. එතකොට පළවෙනි පදයේ 25 දෙවෙනි පදයේ ඔව් 20. ටිකක් හිමින් හරි. 25 20. මේ පද ටික ලියන්නකො 25 20 15 කියන පද ටික තමයි මේ තියෙන්නේ. පළවන අනුයාත පද යුගලය වෙනවා අපිට 25යි 20යි. එතකොට එම අනුයාත පද අතර අන්තරය ගත්තොත් එහෙම අපිට එනවා පසුපදයෙන් පෙර පදේ. පසුපදයේ කීයද 20. 20න් 25ක් අඩු කරන්න තියෙන්නේ. එතකොට ඔයා සදිශ සංඛ්‍යා පාඩම මීට කලින් දන්නවා. එතකොට අපි දන්නවා වැඩි සංඛ්‍යාවේ ලකුණ ඍණනේ තියෙන්නේ. 20න් 25ක් අඩු කරන්න කිව්වම වැඩි සංඛ්‍යාවේ ලකුණ ඍණ. ඒ නිසා අවසාන පිළිතුර වෙන්නේ 25න් 20ක් අඩු කරපුවාම 5යි. වැඩි සංඛ්‍යාවේ ලකුණ ඍණ. ඒ නිසා අපිට ලැබෙන්නේ ඍණ 5යි කියලා. උත්තරේ කීයද? ඍණ 5යි.
ඊළඟට 20යි 15යි අතර ගත්තොත් එහෙම පද අතර අන්තරය වෙන්නේ මොකද්ද? පසුපදයේ 15 මෙතන පසුපදයේ 15 පෙරපදයේ 20. එහෙනම් 15න් 20ක් අඩු කරපුවා අපිට එනවා ඍණ 5යි කියලා. නැවසරයක් අපිට හම්බෙන්නේ ඍණ 5යි කියලා. පැහැදිලිනේ? නැවසරයක් අපිට හම්බෙන්නේ ඍණ 5යි කියලා. ඒ නිසා දැන් මෙතන නම් මේ අපිට දැන් පේනවානේ පළවෙනි අවස්ථාවේදී ඍණ 5යි දෙවෙනි අවස්ථාවේදී ඍණ 5යි. යටින් ලියන්න මේකේ පොදු අන්තරය සමානයි ඍණ 5යි කියලා. පොදු අන්තරය සමානයි ඍණ 5යි කියලා අපිට ලියන්න පුළුවන්. කලින් අවස්ථාවේ පොදු අන්තරයක් ගැන ලියන්න හැකියාවක් තිබුණේ නෑ අපිට. නමුත් මෙතන අවස්ථා දෙකේදීම ලැබුණේ ඍණ 5යි. ඒ නිසා යටින් අපි ලියන්න ඕනේ පොදු අන්තරය සමානයි ඍණ 5යි කියලා. පැහැදිලි නේද? ඔව්. හරි. ලියලා ඉවරද? නෑ. නෑ සර්. ලස්සනට ඉක්මනට ලියන්න. ලස්සනට. දැන් මේ ඍණ 5 ආපු විදිය තේරෙනව නේද ඔයගොල්ලන්ට? පසුපදය 20 පෙරපදය 25. දැන් 20න් 25ක් අඩු කරන්න බෑනේ කොහොමද සාමාන්‍ය විදියට. නමුත් සදිස් සංඛ්‍යාවලදී අපි ඉගෙන ගන්නවා සංඛ්‍යා දෙකේ ලකුණ අසමාන නම් වැඩි සංඛ්‍යාවේ ලකුණයි හම්බෙන්නේ. වැඩි සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාව අඩු කරලා වැඩි සංඛ්‍යාවේ ලකුණ දාන්න ඕනේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා 25න් 20ක් අඩු කරපුවාම 5යි. වැඩි සංඛ්‍යාව 25 ඊට අදාළ ලකුණ වෙන්නේ දිශාව වෙන්නේ ඍණ ලකුණ. ඒ නිසා ඍණ 5යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. ඒ විදිහට තමයි අපි සුළු කිරීම කරන්නේ. හරි නේද දැන්? ඉවරයිද? ඔව්. හරි. ඊළඟ අනුමාත්‍රතාව ලියන්න සංඛ්‍යා රටාවක සාධාරණ පදය. සංඛ්‍යා රටාවක සාධාරණ පදය. සංඛ්‍යා රටාවක සාධාරණ පදය ගැනයි අපි කතා කරන්නේ. ඔව් සර්. හරි. උදාහරණයක් බලමු. නෑ සර් ඉන්න. සංඛ්‍යා රටාවක සාධාරණ පදය. හරි. සංඛ්‍යා රටාවක සාධාරණ පදය ගත්තාම 5 11 17 23 ආදී වශයෙන් අපිට හිස්තැන් තියන්න පුළුවන්. මෙහෙම තියලා අපි යමක් ඉගෙන ගන්නවා මෙතනදී. මොකද්ද? මේ සංඛ්‍යා රටාවේ එහෙම නැත්නම් සංඛ්‍යා අනුක්‍රමයේ 5 කියන එකට අපි නමක් දෙනවා පළවන පදය කියලා. ඒක ඉංග්‍රීසි අකුරක් අපි නම් කරගන්නවා T1 කියලා. හොඳට මතක තියාගන්න. T කියලා කියන්නේ ටර්ම් කියන අදහස. එහෙනම් T1 කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? පළවන පදය කියන එක. කියන එක තේරුණාද? T1 කියන්නේ මොකද්ද? මෙතන පේනව නේද? පළමුවන පදය. ඔව් T1 කියන්නේ පළවන පදය. එහෙනම් පළවන පදයේ අගය කීයද? මේ සංඛ්‍යා අනුක්‍රමයේ 5යි නේද? සංඛ්‍යා අනුක්‍රමයේ පළවන පදයේ අගය කීයද? ප්‍රවිෂ්ක 5යි. 5යි නේද? හරි. එහෙනම් ඒ විදිහට අපිට ලියන්න පුළුවන් T2. T2 කියන්නේ දෙවන පදය. T2 කියන්නේ දෙවන පදය. T2 කියන්නේ දෙවන පදය. එහෙනම් දෙවන පදය අපිට එනවා
11යි කියලා. 11 T3 කියලා කියන්නේ තුන්වන පදය අපිට එනවා 17 17යි කියලා. T4 කියලා කියන්නේ හතරවන පදය අපිට එනවා 23යි කියලා. එහෙනම් T වලින් අදහස් වෙන්නේ ඒක අවසාන වශයෙන් මම කියනවා මොකද්ද? TN මේකත් යටින් ලියන්න ඕනේ. TN මගින් අනුක්‍රමයක n වන පදය එහෙම නැත්නම් සාධාරණ පදය තව වචනයක් තියෙනවා පොදු පදය ලෙස හඳුන්වනවා කියන එක. යටින් ඒක ලියා ගන්න. හොඳයි. සංඛ්‍යා රටාවක සාධාරණ පදය ගැනයි අපි කතා කරන්නේ. තවත් උදාහරණයක් අපි බලමු දැන් සාධාරණ පදය ගැන. ඔන්න පළවෙනි උදාහරණේ දීලා තියෙනවා 2 4 6 කියන සංඛ්‍යා අනුක්‍රමයක් අපිට දීලා තියෙනවා. එනිසා 2 4 6 කියලා සංඛ්‍යා අනුක්‍රමයක් දීලා තිනවා අපෙන් අහනවා මේකට සාධාරණ පදය හොයලා දෙන්න කියලා. ඕක තමයි ප්‍රශ්නේ. ඔන්න හොයන විදිය බලමු. right. අපි ඉස්සල්ලාම කළ යුතු දේ තමයි ලියා ගන්න. ඔව් ලියන්න ඕන. අපි ඉස්සල්ලාම කළ යුතු දේ තමයි මොකද්ද? මේ පද අතර පොදු අන්තරය අපි හොයාගන්න එක. පද අතර වෙනස. මොකක්ද ඉස්සල්ලාම කරන්න ඕනේ පුතේ? දැන් සංඛ්‍යා අනුක්‍රමයක් අපිට දීලා තියෙනවා සාධාරණ පදේ එහෙම නැත්නම් පොදු පදේ හොයන්න කියලා. හරිද? ඒකෙදි අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? අනුයාත පද දෙකක් අතර වෙනස එහෙම නැත්නම් පොදු අන්තරය අපි හොයාගන්න ඕනේ. දැන් පොදු අන්තරය හොයන්න දන්නව නේද? කියන්න උත්තර දෙන්න. හරි මේ වෙනකොට අපි දන්නවා පොදු අන්තරය හොයන්න. අපි දන්නවා දැන් මෙහෙම 2යි 4යි ගත්තොත් සංඛ්‍යා අනුක්‍රමයේ පසුපදයේ 4 පෙරපදයේ 2 ඒ නිසා 4න් 2ක් අඩු කරපුවාම 2යි. ඕනනම් අනිත් එකත් අපිට හොයන්න පුළුවන්. 6යි 4යි ගත්තාම අපිට එනවා පසුපදයේ 6 පෙරපදයේ 4 6න් 4ක් අඩු කරපුවාම 2යි. නැවත සැරයක් අන්තරය 2යි කියලා අපිට ලැබෙනවා. පැහැදිලිනේ? එහෙනම් අපි මෙන්න මේම තමයි අපි සාධාරණ පදේ හොයාගන්නේ. මෙන්න මේ හොයාගත්ත මේ අන්තරය පොදු අන්තරය මෙන්න මේ මම මේ රතු පාටින් පෙන්නන මේක තමයි අපේ ප්‍රධානම කෙනා වෙන්නේ. අපි මේක නාට්‍යයක් නම් නාට්‍යයේ ප්‍රධාන නළුව තමයි මේ ඉන්නේ. එහෙනම් එයාව මෙන්න මේ ප්‍රධාන නළුවත් එක්ක තමයි ඉස්සල්ලාම අපි ගනුදෙනු කරන්න ඕන. තේරුණාද? ඒ නිසා පළවන පදේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ දෙකේ ඉලක්කම කියලා කියන්නේ මේ ප්‍රධානම කෙනා. මේ දෙකේ ඉලක්කම කියලා කියන්නේ ප්‍රධානම කෙනා. ඒ නිසා මේ තියෙන දෙකේ ඉලක්කම කියන්නේ ප්‍රධානම කෙනා. එයාව අපි හොයාගත්තේ මොකද්ද? පොදු අන්තරයෙන්. එහෙනම් පළවෙනි පදය 2යි. 2 කීයෙන් වැඩි කරොත්ද 2 හම්බෙන්නේ? අපි දන්නවා 2 1න් වැඩි කරොත් තමයි 2 හම්බෙන්නේ. තේරුණාද? එහෙනම් දෙවන පදේ බලන්න. දෙවන පදේ මෙන්න මේ ඉස්සරහා ඉන්න දෙකේ ඉලක්කම කියලා කියන්නේ පොදු අන්තරය. එහෙනම් පොදු අන්තරය කීයෙන් වැඩි කරොත්ද 4 හම්බෙන්නේ. දැන් අපේ දෙවෙනි පදේ තමයි 4. 4 හම්බෙන්නේ අපි දන්නවා දෙවරක් 2 4යි කියලා. දෙවරක් 2 4යි. ඊළඟට තුන්වන පදේ කියන්නේ 3. තුන්වන පදය අපි දන්නවා 6. මේක හැදෙන්නේ කොහොමද? 2 3ෙන් වැඩි කරා
හරි. එතකොට තුන්වන පදේ අපි කතා කරේ තුන්වන පදය අපි කතා කරේ දෙක ගුණ කිරීම 3. එතකොට එනවා 6යි කියලා. මේ දෙකේ ඉලක්කම තමයි අර පොදු අන්තරය වෙන්නේ. ඒ වගේ n වන පදයේ කියන එක දෙකේ ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. දෙකේ දැම හැමතැනම මේ දෙකේ ඉලක්කම ඇවිල්ලා තියෙන නිසා දෙකේ ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. පළවන පදයට අපි දැම්මා 1, දෙවන පදයට 2 දැම්මා, තුන්වෙනි පදයට 3 දැම්මා, 10 වන පදයට 10 දාන්න පුළුවන්. ඒ නිසා n වන පදයට අපිට දාන්න වෙන්නේ n. මෙහෙම ලියලා අපිට දෙක ගුණ කිරීම n කියන එක ලියන්න පුළුවන් 2n කියලා. ඒ නිසා සාධාරණ පදය අපිට ලියන්න පුළුවන් 2n කියලා. සාධාරණ පදය 2n. සාධාරණ පදේ 2n. පැහැදිලිනේ? හරි නේද? මේ වරහන් ඇතුලේ තියෙන ටික ලියන්න අවශ්‍ය නැහැ. වරහන් ඇතුලේ තියන්න නැතුව මෙන්න මේ ටික ලියාගත්තා නම් ඇති. සර් මම ලිව්වා. ලියන්න අවශ්‍ය නැහැ. හරිද? දැන් මේ ආපු විදිය තේරුම් ගත්තද මට කියන්නකෝ ඒකයි වෙන්න ඕනේ. මේ දෙකේ ඉස්සරහා දෙකේ ඉලක්කම කියලා කියන්නේ පොදු අන්තරයට. මෙන්න මේ කලින් හොයාගත්ත මේ අන්තරය තියෙන ඒක තමයි දෙක කියලා කියන්නේ. හරි අපි යන් ඊළඟ ගානට. ප්‍රවිෂ්ක ලියලා ඉවරද? හරි මෙන්න මේ උදාහරණ බලමු. 8 10 12. දැන් ඉස්සල්ලාම අපි මොකද කරන්න ඕනේ? කියන්නේ දැන් මම අපි කලින් සාධාරණ පදය හොයනවා. සාධාරණ පදේ හොයනවා. එහෙනම් සාධාරණ පදේ හොයන්නකො මේ විදිහට. 10න් 8ක් අඩු කරනවා මේ. පළවෙනි පදේ 8, දෙවෙනි පදේ 10. එහෙනම් දෙවෙනි පදේ පසු පදයෙන් පෙර පදේ අඩු කරන්නේ. එතකොට 2ක් කියලා එනවා. අනිත් සංඛ්‍යා දෙක ගත්තත් අපිට ඒකමයි එන්නේ නේ. 12න් 10ක් අඩු කරපුවාම 2යි. එහෙනම් පොදු අන්තරය අපිට එනවා 2යි කියලා. එහෙනම් ওই පොදු අන්තරය තමයි ප්‍රධාන කෙනා වෙන්නේ. එහෙනම් ප්‍රධාන කෙනාව ඉස්සරහට අරගෙන අපි බලමු මේක හදාගන්න. බලන්නකො පළවෙනි පදය තමයි 8. හැබැයි ප්‍රධාන කෙනා අපි දන්නවා 2 කියලා. මම 2 කලින් වගේම එකෙන් වැඩි කරනවා. දෙවරක් එක 2යි. හැබැයි 8 හැදෙන්න තව කීයක් අඩුද? දැන් අපිට ඕනේ 8නේ. 8 හැදෙන්න කීයක්? 6ක් අඩුයි නේද? අන්න ඒක තේරුම් ගන්න ඕනේ. 8 හැදෙන්න 6ක් අඩුයි. ඒ නිසා 2 ගුණ කිරීම 1 ඒකට 6ක් එකතු කරොත් අපිට එනවා 8යි කියලා. පැහැදිලිනේ? ඊළඟට දෙවන පදය. 2 ගුණ කිරීම 2. දෙවරක් 2 4යි. අපේ පදේ තමයි 10. එහෙනම් 10 හැදෙන්න තව කීයක් අඩුද? 6ක්. 6ක් අඩුයි නේද? තුන්වෙනි පදේ ලියලා බලන්න. දෙවරක් 3 6යි. අපේ පදේ 12. එතකොට 12 හැදෙන්න දැන් දෙවරක් 3 6යිනේ. 6ට කීයක් අඩුයිද 12 වෙන්න? 6ක්. 6ක් අඩුයි. මේ හැමතැනම මේ දෙකේ ඉලක්කම එකම තමයි ඇවිල්ලා තියෙන්නේ. 6 ඉලක්කමත් එකම ඇවිල්ලා තිනවා. 6 ඉලක්කම වෙනස් වෙලත් නැහැ. දෙකේ ඉලක්කම වෙනස් වෙලත් නැහැ. එකම වෙනස පේනවද ඔයාලට මේ? පළවන පදය අවස්ථාවේදී මෙතනට ආවේ 1, දෙවන පදයේ අවස්ථාවේදී 2, තුන්වන පදයේ අවස්ථාවේදී 3, 10 වන පදයේදී අවස්ථාවේදී නම් මෙතනට එන්න ඕනේ මොකද්ද? 10 නේද? ඒ නිසා n වන පදයේදී මොකද්ද වෙන්න ඕනේ? n කියන එකයි ලැබෙන්න ඕනේ. ඒ නිසා 2 ගුණ කිරීම n එකතු කිරීම 6 විදියට අපිට සාධාරණ පදේ ලියන්න පුළුවන්. 2 ගුණ කිරීම n කියන එක අවසාන වශයෙන් ලියන්න පුළුවන් 2n එකතු කිරීම 6 විදියට. 2n එකතු කිරීම 6. පැහැදිලි නේද? ලියලා ඉවර නම් කියන්න.
ඉවරයිද? නෑ සර්. මේ වරහණ ඇතුලේ තියෙන ඒවා ලියන්න අවශ්‍ය නැහැ. මේ ටික ලියාගත්තා නම් හරි. මම මේ රතු පාට බෝලෙන් පෙන්නන්නේ මෙන්න මේ ටික ලියාගත්තා නම් ඇති. මේ උඩ ටික නම් ලියන්න ඕනේ. මේ පොදු අන්තරය සමානයි 2 කියන එක එනවා කියන එක ලියන්න ඕනේ. දැන් බලන්නකො මේ වගේ ගණන් වල ප්‍රධානම කෙනා අපි හොයන්න ඕනේ. ප්‍රධානම කෙනා තමයි පොදු අන්තරය. සංඛ්‍යා අනුක්‍රමයක් දීලා සාධාරණ පදේ හොයන්න කිව්වොත් අපි කරන දේ තමයි පොදු අන්තරය හොයන එක. ඒ නිසා පොදු අන්තරය හොයන්න අවශ්‍යයි. අපි යන්න ඊළඟ ගානට. සර් ඔව්. මං එකේ එක අභ්‍යාසය ෆොටෝ පන්ති වුණාට පස්සේ එවන්නම්. ආ මේ හරි වැරදි එවන්න. හරි හරි බලන්න. හරි සර්. හොඳයි. අපි යන් ඊළඟ ගානට. ඔන්න ඊළඟ ගාන 25 20 15. දැන් ගාන දැක්කම පේනවා මේක මේ අඩු වෙලා යන එකක් කියලා. එහෙනම් ඍණාගයක් තමයි පොදු අන්තරයට එන්න ඕනේ. එහෙනම් මොකද්ද මේකේ පොදු අන්තරය කියන්න බලන්න. මේ පොදු අන්තරය කීයද වෙන්න ඕනේ? පසු පදයෙන් පෙර පදේ අඩු කරපුවාම උත්තරේ පහ. පහ නේද? හරි. පහ කියන එක ගන්න බෑ. ඍණ පහ කියන එක තේරුම් ගන්න ඕනේ. මම එතසලා කිව්වනේ ඍණ පහ කියන එක. අයි දැන් 20න් නේ පසුපදය 20 මේ පේනවනේ පසුපදය 20 පෙරපදය 25. එහෙනම් 20න් 25ක් සාමාන්‍ය විදිහට අඩු කරන්න බෑනේ අපිට. ඒ නිසා වැඩි සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරලා වැඩි සංඛ්‍යාවේ ලකුණු දානවා කියන එක මම කලිනුත් කිව්වා. ඒ නිසා උත්තරයට එන්න ඕනේ ඍණ 5. පොදු අන්තරය සමානයි ඍණ 5යි. එහෙනම් ඍණ 5 යොදාගෙන අපි කොහොමද මේ ගාන හදන්නේ? එහෙනම් ප්‍රධාන නළුව තමයි ඍණ 5. බලන්නකො පළවන පදය ඍණ 5 ගුණ කරනවා එකෙන්. අපි දන්නවා ඍණ 5 එකෙන් ගුණ කරපුවාම ඍණ 5යි කියලා. අපිට පළවන පදේ ඕනේ 25නේ. 25 හැදෙන්න නම් මෙතන තියෙන්නේ අඩු කිරීමක්. එහෙනම් මොකෙන් අඩු කරොත්ද 5ක්? දැන් 5 එක 5යිනේ. ඍණ 5න් ඍණ 5 ගුණ කිරීම එක කියලා කියන්නේ ඍණ 5යි. එහෙනම් 25 හැදෙන්න කීයෙන් ඍණ 5ක් අඩු කරන්න ඕනේ? 30න් අඩු කරන්න ඕන ඍණ 5. ඒ නිසා තමයි ධන 30ක් දාලා තියෙන්නේ. දෙවන පදය ඔයගොල්ලෝ මේකම ලියා ගන්න. දෙවන පදය කිව්වහම ඍණ 5 ගුණ කිරීම 2 අපි දන්නවා 5 2 10යි ඍණ 10යි 20 හැදෙන්න නම් තව ධන 30ක් එකතු වෙන්න ඕනේ. ඒ 5 2 10යි ඍණයිනේ. ඍණ කියන එක ධන 20ක් එන්න නම් මෙතන එකතු වෙන්න ඕනේ ධන 30ක්. තුන්වෙනි පදේ බලන්නකෝ 5 3 15යි ඍණ 15. අවසානයේ උත්තරයට එන්න ඕනේ 15ක්. මෙතන තියෙන්නේ ඍණ 15ක්. එහෙනම් 30ක් කියන එකෙන් ඍණ 15ක් ගියාම අපිට උත්තරේ අපි දන්නවා 15ක් එනවා කියලා. ඒ නිසා මෙතනට එන්න ඕනේ 30ක්. දැන් මේ රටාව දිහා බලන්නකෝ මේ පළවෙනි එකේ ඍණ 5 දිගටම එනවා මේ. පළවෙනි එකේ ඍණ 5 දිගටම එනවා. මේ ධන 30ක් දිගටම එනවා. එකම වෙනස මොකද්ද බලන්න. පළවන පදයට මෙතනට 1. දෙවන පදයට 2. තුන්වන පදයට 3. එහෙනම් 10 වන පදයට 10 ලියන්න පුළුවන් නේද? ඒ වගේම n වන පදයට අපි ලියන්න පුළුවන් n කියලා. ඒ නිසා අවසාන උත්තරය අපි ලියන්න පුළුවන් ඍණ 5 ගුණ කිරීම n ධන 30. ඍණ 5 ගුණ කිරීම n ධන 30. ඉතින් ධන සංඛ්‍යාව ඉස්සරහෙන් අපි සාමාන්‍යයෙන් ලියනවනේ. ඒකනේ මේ ලියලා තියෙන්නේ. 30 අඩු කිරීම ඍණ 5යි n කියලා අපිට පිළිතුර ලැබෙනවා.
හරි. දැන් මේ ටික ලියලා ඉවරද පුතාලා ටික? 25 20 15. ලියලා ඉවරද? ඔව්. හරි. එහෙනම් මම දැන් මෙතනදී ඔයගලන්ට පෙන්නලා දෙන්නේ මේ හැමතිස්සෙම අපි උත්සාහ කරන්න ඕනේ ප්‍රධාන නළුව හොයාගන්න. ප්‍රධාන නළුව වෙන්නේ කවුද මෙතනදී? පොදු අන්තරය නේද? පොදු අන්තරය යොදාගෙන තමයි අපි මේ සාධාරණ පදේ එහෙම නැත්නම් පොදු පදේ ලියලා තියෙන්නේ. පැහැදිලිනේ? ඒ නිසා හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ ප්‍රධාන නළුව හොයාගෙන අපි මේ විදියට පොදු අන්තරය ලියන්න. හරි. අපි යන්නේ ඊළඟ කෑල්ලට. right. මෙන්න මේ අභ්‍යාස ටික ලියා ගන්නකො ඔයගොල්ලෝ මට මේක අභ්‍යාස ටික තියෙන ගැටලු ටික ලියාගෙන පොදු අන්තරය හොයලා WhatsApp එකට එවන්න ඕන. ඉක්මනින් ලියා ගන්න. දැන් ඔව් දැන් නෙමේ පාඩම ඉවරුනායින් පස්සේ එවන්න. ප්‍රශ්නත් ඕනද? ප්‍රශ්න නෙමේ පුතේ. මේ තියෙන්නේ පළවෙනි එක 10 13 16 19 මේ හැම එකේම පොදු පදය සාධාරණ පදේ හොයන්න කියන එකනේ තියෙන්නේ. එහෙනම් ලියා ගන්න පළවෙනි එක 10 13 16 19 කියන එක. දෙවෙනි එක 50 45 40 35 9 15 21 27 6 8 6 4 ඊළඟ එක තියෙනවා 1,1.5න් 3 2.5න් 1 2.5න් 4 උත්සාහ කරන්න බැරි නම් මම කියලා දෙන්නම් ඈ ඉස්සෙල්ලා උත්සාහ ඒ පස්වෙනි එක කරන්නේ කොහොමද? ඔය ඒ විදිහටම තමයි කලින් විදිහටමයි කරන්නේ උත්සාහ කිරීමක් කරන්න ඉස්සෙල්ලා තනියෙන් හිතන්න දැන් ගණිතය ඉගෙන තියෙනවා භාග කියන පාඩම් ඉගෙනගෙන තියෙනවා මේවා උත්සාහ කරලා මම කියලා දෙන්නම් ඉස්සලාම ඔයා පුතාලා උත්සාහ කරන්නකෝ එහෙම වුණාන් පස්සේ අපිට පුළුවන් අඩුපාඩු හදලා දෙන්න ඊළඟ ගාන තමයි 5 9 13 17 ඊළඟ 75 71 67 63 මේ ආදී වශයෙන් අභ්‍යාසය සම්පූර්ණ කරන්න පුළුවන් ඉක්මනින් ලියා ගන්න. දැන් සම්බන්ධ වෙච්ච පුතාලාට කියන්නේ මේකේ වීඩියෝ එක එවනවා. ඊට පස්සේ අඩුපාඩු තියෙන ටික සම්පූර්ණ කරගන්න. ලියලා ඉවරද? නෑ. ඉවරයි සර්. නැහැ. ඉවරයි. අර මෙන්න මේ උදාහරණ බලන්න 10 7 4 1 අඩු වෙවි යන්නේ. දැන් ගා රටාව දැක්කහම පේනවා අඩු වෙවි යනවා. ඒක 10 7 4 1. මේක ඉස්සෙල්ලාම හොයාගන්න පොදු අන්තරය. අපි දන්නවා පසුපදයෙන් පෙරපදේ අඩු කරනවා. පසුපදයේ 7යි. පේනවනේ පසුපදයේ 7යි. පෙරපදයේ 10යි. 10න් 7න් 10ක් අඩු කරපුවාම ඍණ 3යි. 7න් 10ක් අඩු කරපුවාම ඍණ 3යි. එතකොට මේකේ රටාව ලියපුවාම අපිට එනවා ප්‍රධාන නළුව වෙන්නේ ඍණ 3 ඍණ 3යි n ධන 13 කියලායි එන්නේ. ඍණ 3යි n ධන 13 තමයි අපිට අවසාන වශයෙන් සාධාරණ පදය tn කියන්නේ අපි දන්නවා සාධාරණ පදයට මම කලින් ලිව්වා ඒක. මේක මතක තියාගන්න සාධාරණ පදයට අපි කියන නම තමයි t. ඔව්. නෑ නෑ. 13 ආවේ කොහොමද කියලා දාන්නේ? බලන්න මෙතනට එක දාලා n වෙනුවට එක ලියලා බලන්න. ඍණ 3යි n ගුණ කිරීම 1. අපිට එතන එනවා ඍණ 3ක් කියලා. එහෙනම් 10 හැදෙන්න නම් 13න් 3ක් අඩු කරොත් නේද 10 හැදෙන්නේ. ඒ නිසා අපිට එන්න ඕනේ 13 කියන එකයි අපිට ලැබෙන්නේ. පැහැදිලිද? තව ටිකක් මේ ගැන ඔයගොල්ලෝ දිගට හදන්න පුරුදු වුණාන් පස්සේ මේක නිකම්ම ඉබේම රටාව පේන්න ගන්නවා. ඒ නිසා අර ගණන් හදලා පුරුදු වෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. right. දැන් ඔයගොල්ලන්ගේ පොතේ 1 2 අභ්‍යාසය කරන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්ත කාරණා වලට අනුව 1 2 අභ්‍යාසය සම්පූර්ණ කරන්න පුළුවන්. 1 2 අභ්‍යාසය සම්පූර්ණ කරන්න පුළුවන්.
දැන් දැන් නෙමෙයි ගෙදරදී කරන්න. සම්පූර්ණ කරන්න. ඊට පස්සේ ලියන්න සාධාරණ පදයේ දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමය ගොඩනැගීම. සාධාරණ පදයේ දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමය ගොඩනැගීම. මේකේ කාරණා ගැන අපි ගිය සතියේත් කතා කරා. මේ කොටස ගැන අපි ගිය සතියේත් කතා කරා. මම උදාහරණයක් ඉක්මනින් කියන්නම්. ඒ උදාහරණේ කලින් අපි බෝඩ් එකෙත් ලියලා පෙන්නුවා. හරිද? ඒ නිසා ඒක තව ටිකක් දැනුම වර්ධනය වෙන්න ඕන නිසා මම නැවත සැරයක් මතක් කරන්න. උදාහරණයක් බලමු. right. අපිට දැන් සාධාරණ පදේ හොයන්න ඕනේ නැහැ. දැන් අපි මෙච්චර වෙලා කරේ සාධාරණ පදේ හොයපු එක. දැන් අපිට සාධාරණ පදයක් දෙනවා ගානේදී. එතකොට tn සමානයි කියන්නේ සාධාරණ පදය tn සමානයි 2n ධන 3. කොහොම අපිට දෙනවා. එතකොට අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ විදියට මුල් පද 3 ලියන්න කියලා. මුල් පද 3 ලියන්න කියලා. මොකද අපි කරන්නේ එතකොට n වෙනුවට එක ආදේශ කරපුවාම අපිට හම්බ වෙනවා t1. මේ පේනවනේ. මම අර කලින් මුලින් පටන් ගන්නකොට කිව්වා t1 කියන්නේ පළවෙනි පදය කියලා. එහෙනම් n වෙනුවට එක ආදේශ කරොත් අපිට හම්බ වෙනවා පළවෙනි පදය. ඒ නිසා මෙතනත් n වෙනුවට මම එක ආදේශ කරන්න ඕනේ. n වෙනුවට දෙක ආදේශ කරොත් අපිට හම්බෙන්නේ දෙවන පදය. මෙතනටත් එතකොට දෙක ආදේශ කරන්න. n වෙනුවට තුන ආදේශ කරොත් අපිට හම්බෙනවා තුන්වන පදය. මෙතනටත් අපි තුන ආදේශ කරන්න ඕනේ. පැහැදිලිද කියන එක? ඒ නිසා අවසාන වශයෙන් අපිට උත්තරය හම්බෙනවා මේ විදියට. බලන්නකෝ. n සමානයි 1 වූ විට පළවන පදයේ t1. බලන්නකෝ දෙක ගුණ කිරීම 1. n වෙනුවට දැන් දාන්නේ මොකද්ද? n වෙනුවට දාලා තියෙන්නේ 1 මේ පේනවනේ. n වෙනුවට එක ආදේශ කරලා තියෙන්නේ. ඒකට එකක් එකතු තුනක් එකතු වෙලා. එහෙනම් දෙක එකතු කිරීම 3 කියන එක 2යි 3යි එකතු කරපුවාම 5යි. n සමානයි 2 වූ විට දෙවන පදයේ t2 දෙක ගුණ කිරීම 2 අපිට එනවා දෙවරක් 2 4යි. ඒකට 3ක් එකතු කරපුවාම 7ක් කියලා. n සමානයි 3 ආදේශ කරපුවා අපිට එනවා t3 දෙවරක් 3 අපි දන්නවා 6යි. 6ට 3ක් එකතු කරපුවාම අපිට එනවා 9යි කියලා. ඒ නිසා සංඛ්‍යා රටාවේ මුල් පද 3 තමයි 5 7 9 කියන එක. පැහැදිලිද? කියන්නේ පැහැදිලිද? පොඩ්ඩක් කහපුවා කියලා දෙන්න. මේ කියපු දේ පැහැදිලිද? රවිස්ක සර් චුට්ටක් එක අපව තේරුම් කරලා දෙන්නකෝ. අනේක දැන් අහන්න ඕනේ. දැන් අපිට මෙච්චර වෙලා අපි හැදුවේ සාධාරණ පදය අපි හොයාගන්න ක්‍රමයක් තමයි හොයුවේ. දැන් අපිට මේ ගානේදී දෙනවා සාධාරණ පදය tn සමානයි 2n ධන 3 කියලා දීලා තියෙනවා. හරිද? එතකොට මේකේ මම මේ පාඩම් පටන් ගන්නකොට කිව්වා n වලට එක ආදේශ කරොත්. ඒ කියන්නේ n වෙනුවට මම ලියනවා මොකක් කියලාද? 1 කියලා. මොකද මම ලියන්නේ? මට උත්තරයක් දෙන්න කතා කරන්න මගෙත් එක්ක. n වෙනුවට මම ආදේශ කරන්නේ මොකද්ද? පුතේ කියන්නේ? එක ආදේශ කරන්නේ. අන්න එක ආදේශ කරනවා. n වෙනුවට මම ලියනවා 1. එතකොට මෙතන මේ 2n කියලා එකක් තියෙනවානේ. එහෙනම් 2 ගුණ කිරීම 1 කියලා ලියනවා. 2 ගුණ කිරීම 1 කියලා ලියනවා. එහෙනම් 2 ගුණ කිරීම 1 කියලා ලිව්වහම අපිට ලැබෙනවා දෙවරක් 1 2යි කියලා. දැන් මෙතන ධන 3 කියන එකට වෙනසක් වෙන්නේ නැහැ. ධන 3 එහෙම්මම එනවා. එහෙනම් 2ට 3ක් ආදේශ එකතු කරපුවාම අපි දන්නවා 5ක් එනවා. 2ට 3ක් එකතු කරපුවාම 5ක් එනවා. තේරුණාද කියපු එක? තේරුණා සර්. ඒ වගේ n වෙනුවට 2 ආදේශ කරපුවාම t2 හම්බ වෙනවා. දෙවරක් 2 4යි. මේ පේනවනේ දෙවරක් 2 4යි. 3 ඉලක්කම වෙනසක් වෙලා නැහැ. එහෙනම් 4ට 3ක් එකතු කරපුවාම අපි දන්නවා 7යි කියලා. එහෙනම් තුන්වෙනි පදේ හොයන්න මොකද කරන්නේ? n සමානයි 3 ආදේශ කරනවා. එතකොට එනවා t3 සමානයි 2 ගුණ කිරීම 3 කියලා දෙවරක් 3 අපි දන්නවා 6යි. 6ට 3ක් එකතු කරපුවාම අපි දන්නවා 9යි කියලා. එහෙනම් 6යි 3යි එකතු කරපුවාම 9යි. එහෙනම් සංඛ්‍යා රටාව අපි ලියන්න පුළුවන් 5
7 9 කියලා. කොහොමද ලියන්නේ? 5 7 9 කියලා. පැහැදිලිද? රවිෂ්ක තේරුණාද? ප්‍රවිෂ්ක ලියලා ඉවර නම් කියන්න. හරි. ඊළඟට අපි යනවා ඒකේ අහනවා 20 වෙනි පදේ හොයන්න කියලා. බලන්න n වෙනුවට 20 ආදේශ කරනවා. දැන් කලින් n වෙනුවට 1 ආදේශ කරා, n වෙනුවට 2 ආදේශ කරා, n වෙනුවට 3 ආදේශ කරානේ. එහෙනම් මේකේ අපි n වෙනුවට 20 ආදේශ කරනවා. හරි ලේසි. ඒ නිසා මේ බලන්නකෝ t20 t20. එතකොට එනවා 2 ගුණ කිරීම 20. දෙවරක් 20 40යි. ඒකට 3ක් එකතු කරපුවාම අපිට එනවා 40යි 3යි 43යි කියලා. 43යි කියලා. ඒ නිසා 20 වන පදය වෙන්නේ 43. පැහැදිලිද? හරි. ඊළඟට මම යනවා ඊළඟ එකට 123 වන්නේ කීවෙනි පදයේද? 123 වන්නේ කීවෙනි පදයේද? එහෙනම් සාධාරණ පදයට තමයි මේක ආදේශ කරන්නේ. එහෙනම් සාධාරණ පදේ අපි දන්නවා 2න් ධන 3 2න් ධන 3 සමාන කරනවා 123ට. එහෙම සමාන කරපුවා අපිට එනවා ධන 3 නැති කරගන්න ඍණ 3ක් දෙපැත්තටම දැම්මා. එතකොට මේ ධන 3ට ඍණ 3 කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ 2න් 123න් 3ක් අඩු කරපුවාම 120යි. n සමානයි අපි දන්නවා 60යි. එහෙනම් සංඛ්‍යා රටාවේ 123 වන්නේ 60 වන පදයයි. මේ විදිහට අපිට පිළිතුරු ලැබෙනවා. අපිට තවත් ප්‍රශ්නයක් අහනවා n ධන 1 වන n ඇසුරෙන් සොයන්න. n ධන 1 වන පදේ n ඇසුරෙන් සොයන්න. ඒ නිසා අපිට n වෙනුවට දැන් ආදේශ කරන්න ඕනේ n ධන 1. මේ tn ධන 1 සමානයි 2n ධන 3 තිබ්බේ. n වෙනුවට ආදේශ කරා n ධන 1 වරහන් ඉවත් කරනවා 2 ගුණ කිරීමෙන් කියන්නේ 2n 2 එකෙන් වැඩි කරපුවා අපිට එනවා 2යි. මෙතන ධන 3 එනවා 2යි 3යි 5ක් එනවා. ඒ නිසා අවසාන වශයෙන් අපිට එනවා n ධන 1 වන පදේ තමයි 2n ධන 5 කියලා කියන්නේ. හරිද? මේක තවදුරටත් පුතාලට පැහැදිලි වෙයි මේක බලාගෙන වැඩ කරගත්තොත්. හරි? ඒ නිසා අභ්‍යාසය කරන්න පුළුවන්. හරි. එක එක අභ්‍යාසය දැන් මේ වෙනකොට කරලා ඇති. ඒක අපිට එවන්න. හරි. අවසාන කතාවට අපි එන්නේ සංඛ්‍යා රටාවක ඇතුළත් ගැටලු විසඳන්න මේ එක ගානක් අපි කතා කරමු. ශිෂ්‍යයෙකු විසින් බිත්ති සැරසිල්ලක් සකස් කිරීම සඳහා වර්ණ කඩදාසි කැබලි 20ක් කපන ලද්දේ පළවනු කැබැල්ලේ දිග සෙන්ටිමීටර 6ක් හා ඊට පසු කපන සෑම කැබැල්ලකම දිග පෙර කැබැල්ලට වඩා සෙන්ටිමීටර 3කින් වැඩි වන අනුපිළිවෙලට. ඒ නිසා හැම එකම සමානව නෙමෙයි කපලා තියෙන්නේ. පළවෙනි එක 6යි, දෙවෙනි එක අපිට එනවා 6ට 3ක් එකතු කරලා අපිට එනවා දෙවෙනි කෑල්ල. අපි දන්නවා 6ට 3ක් එකතු කරපුවා 9යි කියලා. ඊට පස්සේ 9ට තව 3ක් එකතු කළොත් අපි දන්නවා 12යි කියලා. ඒ නිසා
එහෙනම් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ශිෂ්‍යයා විසින් කපන ලද මුල් කඩදාසි කැබලි 4 දිග පිළිවෙලින් ලියන්න. එහෙනම් උත්තරේ බලමු අපි. බලන්න 6ට 3ක් එකතු කරපුවාම 9 ඇවිල්ලා තියෙනවා. 9ට 3ක් එකතු කරපුවාම 12 ඇවිල්ලා තියෙනවා. 12ට 3ක් එකතු කරපුවාම අපි දන්නවා 15 ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට පළවෙනි එකට උත්තරේ හම්බුණා. අපි බලමු දෙවෙනියට මොකක්ද දාන්නේ කියලා. ඔහු විසින් කපන ලද 20 වන කැබැල්ලේ දිග සාධාරණ පදය ඇසුරෙන් ලබා ගන්න. ඒ නිසා අපි ඉස්සල්ලාම හොයන්න ඕනේ සාධාරණ පදය. එහෙනම් සාධාරණ පදය හොයන්නේ කොහොමද? ඉස්සලා පොදු අන්තරය හොයන්න එපා. තේරෙනව නේද? පොදු අන්තරය හොයන්නේ කොහොමද? පසු පදයෙන් පෙර පදය 9න් 6ක් අඩු කරනවා. 9න් 6ක් අඩු කරනවා. අපිට එනවා 3යි කියලා. එහෙනම් ප්‍රධාන නළුවා වෙන්නේ 3. එහෙනම් එයාව අපි අරගෙන අපි සාධාරණ පදේ ලියනවා 3 ගුණ කිරීමෙන් දැන් n වෙනුවට එක ආදේශ කරොත් අපි දන්නවා 3යි කියලා. 3ට 3ක් එකතු කරොත් අපි දන්නවා 6ක් එනවා. ඒ නිසා tn සමානයි 3n ධන 3 කියලා එනවා. tn සමානයි 3n ධන 3 කියලා එනවා. හරි. ඊළඟට දැන් සාධාරණ පදේ හොයාගත්තා. සාධාරණ පදේ හොයාගත්තාම අපිට එනවා 20 වන පදයයි අහන්නේ. ඒ නිසා n වලට 20 ආදේශ කරනවා. අපි දන්නවා tn සමානයි 3 ගුණ කිරීම 20 එකතු කිරීම 3 මේ n වෙනුවට 20 ආදේශ කරලා තියෙනවා. n වෙනුවට මොකක්ද ආදේශ කරලා තියෙන්නේ 20. ඒ නිසා අපි 20 ඒවා 3ක් අපි දන්නවා 60යි කියලා. එහෙනම් 60ට 3ක් එකතු කරපුවාම අපි දන්නවා අවසාන වශයෙන් 63යි. ඒ නිසා 20 වන පදය අපිට එනවා 63ක් විදියට. ඒ නිසා අවසාන පිළිතුර 63යි. ඒ නිසා මේ විදිහේ ගැටලු ඕගලන්ට විභාගෙදී ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේක නිරන්තරයෙන් තව දුරටත් මේක බලන්න. දැන් එකපාරක් තේරෙන්නේ නැත්නම් තව පාරක් බලන්න. තව පාරක් බලන්න. දැන් අච්චු පොත කියවන්න. මේ විදිහට අභ්‍යාස කරන්න. මේ විදිහට වුණාම අපිට පුළුවන් මේ සඳහා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න. ඒ නිසා 1-3 අභ්‍යාසයයි මේ තියෙන්නේ. අපි මුලින්ම හොයාගන්න ඕනේ මේවැ පද ටික ලිය. දැන් මේ බලන්න මේ ගිනි කූරු තියෙන. මෙතන 1 2 3 4ක් තියෙන නිසා 4 ඉලක්කම ලියන්න පුළුවන්. මෙතන ගිනි කූරු 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා. දැන් මෙතනට එන්නේ 9. මේ විදිහට ගණන් කරගෙන ඉලක්කම් ටික ඉස්සලාම ලියාගෙන බලනවා පද අතර වෙනස කීයද. එහෙනම් පොදු අන්තරය ඉස්සලා හොයා ගන්නවා. ඊට පස්සේ මොළුවන් අපිට සාධාරණ පදේ හොයන්න. ඒ නිසා මේ අභ්‍යාසය සම්පූර්ණ කරලා නැවත එවන්න ඕගොල්ලෝ හරි. හරි එහෙනම් අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ සංඛ්‍යා රටා කියන පාඩමේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියන එක අඳුර ගන්න. ඒ වගේම n වෙනි පදේ එහෙම නැත්නම් සාධාරණ පදේ එහෙම නැත්නම් පොදු පදේ හොයාගන්න එක අපි බලාපොරොත්තු වුණා. ඒ සඳහා අපි උදාහරණ ඉගෙන ගත්තා. ඒ ආශ්‍රිතයෙන් ගැටලුත් අපි විසඳුවා. මේක ඔයගලන්ගේ අභ්‍යාස පොතේ සම්පූර්ණ කරන්න අපි ඊළඟ දවසේ ඔයගලන්ගේ උත්තර බලමු. ඒ වගේම අලුත් පාඩමකින් අපි නැවත හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.